දළදා සමුද පිහිටයි සුපින්වත් ඔබ හැම දෙනාටම. සදහවත්නි දුර්ලභත්වයෙන් ලබාගත්තා වූ මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ධර්මානුකූලව අවබෝධයෙන් යුතුව ගත කරන්නට ඔබට අවශ්‍ය මඟ කියා දෙන සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ තවත් උතුම් වූ දායකත්ව සද්ධර්මදේශනයක් සමාරම්භ කරන්නටයි මේ සූදානම් වන්නේ. සුපුරුදු පරිදි දේශනා පවත්වන්නට මේ පින්වත් මැදිරි පරිසරයට වැඩම කරන්නට යෙදුණු කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය, මර්දන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමය යන උභය විහාරාධිපති කම්මඨානාචාර්ය පූජනීය තපෝවනයේ අරියදජ අපේ පින්වත් ස්වාමින් වහන්සේ අප හැම දෙනාම එක්ව සාදුනාද පවත්වමින් ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. සාදු සාදු සාදු. සුපින්වත්නි මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා අද දින දායකත්වයෙන් ගෙනමින් කටයුතු කරනවා සසරින් නිවනට ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරන කල්යාණ මිතුරියන් පිරිසක් බව සඳහන් කරලා තිබෙනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, පින්වත් සියලු දෙනාම සෝදානම් වෙන්නේ අපේ ශාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. ඒ තුළින් උපදවා ගන්න කුසල ශක්තිය තම තමන්ගේ බලාපොරොත්තු අරමුණු ඉෂ්ට සිද්ධ කර ගන්නට හේතුලින් බලාපොරොත්තු වෙන ඒ අරමුණු පිළිබඳව දේශනාව අවසානයේ පැහැදිලි කරනවා. දායකත්වයේ දරන්නේ සසරින් නිවනට ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරන කල්යාණ මිතුරයන් පිරිසක් විසින් පැමිණ සිටින සීල පින්වතුන්ගේ මේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට සිත ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය මෙවන් ශාසනික මේවා ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය ධෛර්ය ශක්තිය ලැබේවා කියලා. ඒ වගේම බෞද්ධ ආමාත්‍යාලයේ සභාපති කොරලන්දේ වචිරඥාන ස්වාමීන් වහන්සේ තුළු කාර්ය මණ්ඩලයට කොරෝනා රෝගය ලොව තුලින් සහ මුලින්ම තුරන් වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. සියලුම කොරෝනා රෝගීන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ආරමුණේ තමයි දානමය පින්කම් සිද්ධ කරන්නේ. බණ ටික හොඳට ඇහුවොත් ආරමුණේ ඉටු කරගන්න පුළුවන්. මොකද අපගේ යම් යහපත් අරමුණක් බලාපොරොත්තුවක් ඉටු කරගන්න අවශ්‍ය නම් ඒත් පින් කරන්න ඕනේ. ඒ තමයි බෞද්ධ දර්ශනය ඉදිරිපත් කරන්නේ. අපි දේශනා මාලාවක් තුළින් දැන් ගොඩාක් කරුණු පැහැදිලි කරලා දීලා තියෙනවා. අද දේශනා කරන්නේ හේතුඵල ධම්. කාංකා විතරණ විසුද්ධි. ඒ කියන්නේ අපිට තියෙනවා තුන් කල්ලි පවතින සැකයක්, අවිශ්වාසයක්, විමතියක්. අතීතය පිළිබඳ මමමද? මම නෙමෙයි. කවුරු වෙලා හිටියද? කොහොම හිටියද? කවුරු වෙලා කවුරු වුණාද? වර්තමානයේ මමමද? මම නෙමෙයි. කොහොම වෙයිද? කොහොම වෙලා කොහොම වෙයිද? අනාගතේ මමමද? මම නෙමෙයි. කවුරු වෙයිද? කොහොම වෙයිද? කියන කරුණු කාරණා පිළිබඳ මේ සත්‍ය කොහේ ඉඳලා ආවද? කොහේ යන්නේද? මේ පිළිබඳව සැක විමති තියෙනවා. මේක නැති කරගන්න තියෙන එකම ධර්මතාවය තමයි හේතුඵල ධර්ම. ඒ තමයි බෞද්ධ දර්ශනය ඉදිරිපත් කරන න්‍යාය. ඒකට කියන්නේ ආර්ය න්‍යාය. පසුගිය දේශනාවේ සිද්ධ කළා චක්කු විඥානයක් හට ගන්න ආකාරය හේතුඵල ධර්මාණු. ඒක කම්මස්සගත සම්මාදිට්ඨිය ඇති කරගන්න ආකාරය ඒ විඥානයේ පිළිබඳව නිවැරදිව අවබෝධ කරගෙන දැනගෙන දැකගෙන
කම්මස්සගත සම්මාදිට්ඨියත් විපස්සනා සම්මාදිට්ඨියත් චතුරාර්ය සත්‍ය පිළිබඳව සම්මාදිට්ඨිය ඇති කරගන්න ආකාරය පසුගිය සතියේ දේශනාව තුළ තියෙනවා. අද දේශනා කරනවා සෝත විඥාණය, ගාන විඥාණය, චිව විඥාණය, කාය විඥාන, මනෝ විඥාන. කාලයේ හැටියට ඒ විඥාන කර්මයට අනුරූපව සකස් වෙන හැටි. හේතුන්ගේ ඵල හැටියට හේතුන්ගේ සකස් වෙන හැටි. ඒක විදර්ශනා නුවණින් දකින හැටි හා චතුරාර්ය සත්‍ය වශයෙන් අවබෝධ කරගන්න ආකාරය. මොකද තාම අවබෝධ කරගන්න බැරි වෙච්ච ධර්මතාවයෙන් චතුරාර්ය සත්‍ය දුකයි කියන එක තාම තේරුන්නේ. ඒකට හේතුව තණ්හාවයි චන්දරාගය කියන එකත් තාම තේරුන්නේ නැහැ. ඒ චන්දරාගයේවත් තෘෂ්ණාව සාමුලින් අයින් කළොත් සැනසෙල්ලක් ලැබෙනවා කියන කාරණයක් තාම පැහැදිලි වෙන්නේ නැහැ. නිරෝධයවත් නිවන. ඒකට යන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එකත් තාම හරියාකාරව පැහැදිලි වෙන්නේ නැති නිසා අදත් බණහඬ වාඩි වුණා. නැත්තම් අද ඉන්නේ. ගිය සතියේ හරි ඔක අවබෝධ වුණා නම් අද බණහඬ අවශ්‍ය වෙන්නේ නැහැ. තව දවසක් බණහඬ අවශ්‍ය වුණොත් අදත් අවබෝධ නොවන නිසා. හොඳ මනසක් තියෙනවා නැත්තම් කියන දේ තේරෙනවා. ඒක හොඳටම ඇති. කන ගැන දන්නවා. ඕනම කෙනෙක් දන්නවා. ඔව්. කන කියන්නේ සම්මුති වචනයක්. ප්‍රඥාක්තියක්. සතර මහා ධාතුවේව සුද්ධාෂ්ටක කලාප හඳුනා ගන්න දීපු නමක් ඕක. කන කියන එක. තේරෙනවද? එහෙනම් ඕකේ සත්‍ය වචනේ මොකක්ද? සත්‍ය අර්ථය මොකක්ද? සතර මහා ධාතුවේ සුද්ධාෂ්ටක කලාපය. ඒතර කන කියන සම්මුතිය අයින් කරන්න වෙනවා. ඒක සම්මුති වචනය. සතර මහා ධාතුන්ගේ ස්වභාවය හැඩය අඳුරගන්න දීපු නම කන කියන්නේ. එතකොට නිවැරදි දේ නම් ඕක නිපදවපු ඕක සකස් කරපු ද්‍රව්‍ය හතරයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ හතරේ තවත් තියෙනවා ස්වභාවයන් හතරක්. වර්ණ, ගන්ධ, රස, ඕජා. ඔකට ගෝචර වෙන්නේ බාහිර ශබ්දේ. වෙන කිසි දෙයක් ඔකට ගෝචර වෙන්නේ. කනේ රූප බලන්න බෑ. ගඳ සුවඳ දැනෙන්නෙත් නෑ. රසය විඳින්නත් බෑ. පහස දැනෙන්නෙත් නෑ. කනට දැනෙන්නේ ශබ්ද. ඒතර කනට නෙමෙයි දැනෙන්නේ සතර මහා ධාතුන්ට. බාහිර ශබ්දය කියන්නේ සතර මහා ධාතු. හරිද? බාහිර ශබ්දයක් යම් තැනක සකස් වෙලා තියෙනවා නම්, හට ගන්නවා නම්, පිළියෙල වෙනවා නම් ඒකට වෙයි සුද්ධාෂ්ටක කලාපේ ප්‍රත්‍යය. ප්‍රත්‍යය කියන උපකාරය. එහෙනම් ශබ්දය කියන වචනයත් අපි අයින් කරනවා. ඒක සම්මුති වචනයක්. සතර මහා ධාතු. ඒතර සතර මහා ධාතු දෙකක් එකට සම්බන්ධ වෙනවා. බාහිර ශබ්දය නෙති ගැටෙනවා. ඒතර ශබ්දය ගැටෙන්නේ කනේ. හැබැයි සතර මහා ධාතුත් එක්ක සම්බන්ධ වෙනවා. දෙකේම නැති එකක් එනවා. මොකද්ද? සෝත විඥානයි. ශබ්ද පිළිබඳව දැනගන්නා වූ සිතක් හැදෙනවා. එතකොට මේ සිත මේ සුද්ධාෂ්ටක කලාපයේ තිබ්බද? ශබ්දය නැමැති සුද්ධාෂ්ටක කලාපයේ කලින් තිබ්බද? නෑ. එතන තියෙන ශබ්දානුව ඒ ඵලය හටගත්තද? ඔව්. එහෙනම් ප්‍රත්‍යයට අනුරූප ඵලයක් උපදිනවා. ප්‍රත්‍ය කියන්නේ උපකාර. උපකාර වෙච්ච ආකාරයක් ඇද්ද ඒ අනුව තමයි ඵලය හැදුවේ. සතර මහා ධාතුන්ගේ දුර්වලතාවයක් තිබ්බනම් මේ කණේවත් මේ සුද්ධාෂ්ටක කලාපයේ දුර්වලතාවයක් තිබ්බනම් බාහිර සතර මහා ධාතුන් ගැටෙන්නේ යන්තම්. ඒතකොට කියනවා මට යන්තම් ඇහුනේ. ඒතර මට යන්තම් ඇහුණාද? එහෙම නැත්නම් අර බාහිර සතර මහා ධාතුන් මේ සතර මහා ධාතුන්ගේ තියෙන දුර්වලතාවය නිසා මේකේ ගැටීම අඩු වුණාද? ගැටීම අඩුයි. හොඳයි මේක විකෘතිම වෙලා තිබ්බනම් බාහිර ශබ්ද ලෝකේ තියෙන ඕන තරම්. හැබැයි ගැටෙන්නේ නැහැ. එතකොට ඒ සිත පහළ වෙනවද? එහෙනම් හේතුන්ගෙන් දඩගත්තේ. එහෙනම් ඇයි ඔතනට වැරදි වචනයක් පාවිච්චි කරන්නේ? මට ඇහුණා කි. මං ආගත්තා. මට ඇහෙනවා. එහෙම කිව්වම හරියද? මේ හේතුඵල
හේතුන්ට අනුව ඵලය හට ගන්න ආකාරය ධර්ම මානසිකාරයෙන් දැකගත්තොත් දැනගත්තොත් හරියද? මොකක්ද හරි? ධර්ම මානසිකාරයෙන් කිව්වම. ඒතර ධර්ම මානසිකාරයට අනුව සිද්ධ වෙච්ච සත්‍ය සිදුවීම තමයි බාහිර සබ්දය නැමැති සතර මහා ධාතුන් මේ කන නැමැති සතර මහා ධාතුන් එක්ක ඒ ප්‍රත්‍ය ඒ කියන්නේ උපකාරයට අනුවයි ඒ සිත හැදුනේ. නැත්තම් කියන මට ඇහුන්නේ නැහැ. මොකද්ද කිව්වේ? එහෙමත් කියනවා. මට යන්තම් ඇහුනේ හරියට කියන්න. එහෙමයි. මට හොඳට ඇහුණා. දැන් කාටද ඇහුනේ? යන්තම් ඇහුනේ කාටද? දැන් හේතුඵලද? හේතුඵල ධර්මතාවයත් සිද්ධ වෙන්නේ. හේතුඵල කනේ සිත් නැහැ. කනේ කොහෙද සිත් තියෙන්නේ? බාහිර ශබ්දයේ සිත් තියෙනවද? ඒත් නැහැ. හැබැයි ඒ බාහිර ශබ්දේ නැමැති සතර මහා ධාතුන් මේ කන නැමැති සතර මහා ධාතුන් එක්ක ගැටෙනවත් එක්කම දෙකේම නැති දෙයක් හටගත්ත එකට කියන සෝත විඥාන. ඒ සෝත විඥානයේ නාම ධර්මයක්. එහෙනම් රූප ධර්ම දෙකක් ප්‍රත්‍යයද මේ නාම ධර්මය හදන්නේ. දැන් ඒතොර අහගත්ත කෙනෙක් නැහැ නේ. අමුණ කෙනෙකුත් නැහැ නේ. රූප ධර්ම දෙක නාම ධර්මයට ප්‍රත්‍යයයි. සෝත විඥානය කියන්නේ නාම ධර්මයක්. විඥානය කියන්නේ අරමුණ දැනගන්නා ස්වභාවය. අරමුණ දැනගන්නේ විඥානය. ඒතොර ඒක නාම ධර්මයක්. සිතත් එක්ක පැටලිලා තියෙන යම් ධර්මතාවයක්. ඒ කියන්නේ සිතුවිලි, සිත හා සිතුවිලි වලට කියන්නේ නාම ධර්ම. එතනින් මෙහා තියෙන සියලුම රූප ධර්ම. එහෙනම් සතර මහා ධාතුන් දෙකක් එකට සම්බන්ධ වෙනවා. දෙකේම නැති දෙයක් නෙදී. දැන් දෙකේම නැති දෙයක් ආවනම් හේතුඵලද තියෙන්නේ. හේතුඵල නෙමෙයිද තියෙන්නේ. ඒතර එහෙනම් මට ඇහුණා කිව්වොත් හරියද? මට ඇහෙනවා කිව්වොත් හරියද? අපි සම්මුතියේදී වචනේ පාවිච්චි කරන්නේ. සම්මුති ලෝකේ ජීවත් වෙනකොට ඒ වචනේ පාවිච්චි කරන්න වෙනවා. තේරෙනවද මට ඇහුණා කියන එක? මට ඇහෙනවා කියන එක. හැබැයි ධර්ම මානසිකාර්ය නිවැරදිව ධර්මය තුල මනස තියෙනවා නම් දකින්න ඕනේ හේතු ඵල. ඵලයේ දක්නා නුවණ අත්තපටිසම්භිදේ ඥාන. හේතුව දන්නා නුවණ ධම්මපටිසම්භිදේ ඥාන. ඥාන දෙකක් උපදින්නේ. හේතුව දන්නා නුවණ ඵලය දන්නා නුවණ. ତର ඵලය මොකක්ද? ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිට. හරි. දැන් එතකොට හේතුඵල ධර්මය විශ්වාසයි. මේ තමයි ආර්ය න්‍යාය. හේතුන්ගෙන් හටගත්තේ. කරයි ශබ්දය නැත්නම් ඒ සිත හදන්න පුළුවන්ද? කවදාවත් හදන්න බෑ. බීරි පුච්චලයි කියනද මට ඇහුණා කියලා. කියන්න බෑ. එහෙනම් හැබැයි සෝත විඥාණය කියන ආකාර තුනක්. කොහමද? දුප්පත් අසරණ අතු පැල්පතක ඉන්න අය එමේ අය දැකලා තියෙනවා. ඒ පැල්පත් වල ඉන්න අයගේ නිවසේ තියෙනවා යම් යන්ත්‍රයක්. ශබ්ද නිකුත් කරන යන්ත්‍රයක්. බුදියා පාරන රේඩියෝ එක. ඒකෙන් ශබ්ද නිකුත් වෙනවා. හැබැයි ඒක හරියටම පැහැදිලි ගොරගොර ශබ්දේ. එහෙම එකක් තියෙනවා. එතකොට ඒගොල්ලන්ට හැදෙන විඥානයක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට අර කණයි ශබ්දය නිසා හැදෙන සිතක් තියෙනවද ඒකට? හැබැයි ඒ සිත හීනයි. දවාලගේ නිවසල තියෙනවා යම් යන්ත්‍රයක් ශබ්ද පිළිබඳ. හොඳ සංගීත භාණ්ඩ තියෙනවා. හොඳ ගුවන්විදුලි යන්ත්‍රයක් තියෙනවා. ඒක නිකුත් වෙන හඩ ඊට වැඩිය මධ්‍යස්ථයි. හොඳයි. රජමාලිගාවල් වල සිටු මැදුර වල මහා මන්දිරවල තියෙනවා මේ කාමරේ භාගයක් විතර විශාල එකක්. ඊටාත්ම මනරම් මිහිරි ශබ්ද නිකුත් වෙනවා. ඒගොල්ලන්ට හැදෙන සිතක්ද? හීන මධ්‍යම ප්‍රනීත කියලා තුන් ආකාරයකට මේ සෝත විඥානය හට ගන්නවද නැද්ද? කවුද ඔක තුනට බෙදුවේ? කවුද ඔක තුනට බෙදුවේ? ඇයි අර අතුපෙලේ ඉන්න මිනිස්සයාට ඒ සෝත විඥානය උපදවා ගන්න බැරිද අර මහා මන්දිරවල ඉන්න අයගේ ආකාරයට? කවුද ඒක අඩු කළේවල තියෙන්නේ? මධ්‍යම පෙළෙන් ඉන්න අයට ඒ මධ්‍යම ප්‍රමාණයෙන් ඒ සිත හදා ගන්න හදලෙවල තියෙන්නේ කවුද ඔක? කර්මයයි. මේ කනත් කර්මයෙන්
බාහිර ශබ්දේ කර්මයෙන් නෙමෙයි. බාහිර ශබ්දේ සතර මහා ධාතුන්ගේ සකස් වීමක් විතරයි. එහෙනම් මේකත් කර්මය. එහෙනම් අර හීන මධ්‍යම ප්‍රණීත ආකාරයට බෙදුවේ. ඒකට කියන්නේ විපාකසිත. සත විඥානේ විපාකසිතක්. අපි විපාකයක් නෙවෙයි. කනේ ශබ්දාල සතුටක් ආස්වාදයක් සොම්නසක් විඳිනවා. ඒතොර ඒ සතුට සොම්නස විඳින ආකාර තුන් ආකාරයිනේ. කවුද ඒක වෙනස් කරන්නේ? දෙවියන්ගේ නිර්මාණය. මහා බ්‍රහ්මයාමවල දෙවි. එහෙම වුණත් අසාධාරණයි නේ. මේ තුන් දෙනාට තුන් විදියකට හදලා ඉවරද? වැරදිනේම කෙරුවා නන්නේ. එතකොට එහෙනම් මේක මොකක් නිසා සිද්ධ වෙනවද? මේ විපාක විඥානය පෙර කර්මය. දුක්ඛ ඥාන. දුක දන්නවා. දුක්ඛ සමුදය ඥාන. ඒකට හේතුවක් දන්නවා. දුක්ඛ නිරෝධ ඥාන. හේතු අයින් කරොත් ඵල නිරෝධ වෙන බව දන්නවා. ඒ නිවනයි කියලා දන්නවා. ඒ නිවනට යන මාර්ගය දන්නවා. සීල සමාධි ප්‍රඥා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දන්නවා. උබ්බන්තේ ඥාන. පෙර භවයත් දන්නවා. අපරාන්තේ ඥාන. අනාගත භවයත් දන්නවා. මේ විදියටම නෙමෙයි අනාගත භවයට යන්නේ. උබ්බන්තේ අපරාන්තේ ඥාන. පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යාව. පටිච්ච සමුප්පාද ධර්මය දන්නවද? විද්‍යාව. අවිද්‍යාව එදාට අවසන්. එහෙනම් පෙර කර්මයෙන්ද හටගත්තේ ඒ විපාකසිත එවස්සෝත විඥානය. ඒකනේ තුන් ආකාරයකට බෙදලා තියෙන්නේ. එහෙනම් ඒ විපාකසිත හටගත්තේ කර්මයෙන්. කර්මයට හේතුවක් තියෙනවා. මොකක්ද කර්මයට හේතුව? තෘෂ්ණාව. තණ්හාව තියෙනවා නම් අවිද්‍යාවත් තියෙනවා. අවිද්‍යාව තණ්හා දෙක එකට එන්නේ. එහෙනම් තණ්හාව තියෙනවා නම් අවිද්‍යාවක් තියෙනවා. අවිද්‍යාව තණ්හා තියෙනවා උපාදානයක් තියෙනවා. තණ්හාපච්චය උපාදාන. එහෙනම් උපාදානයක් තියෙනවා. તો අවිද්‍යාවක් තියෙනවා, තණ්හාවක් තියෙනවා, උපාදානයක් තියෙනවා. ඒ නිසා කර්ම කළා. හරිද? ඒ හේතුයෙන් අර ඵලයේ ඉපදෙව්වා. ඒ ඵලේ නැවත හේතුවක් වෙලා සෝත විඥානයක් ඉපදෙව්වා. හරිද? තේරෙනවද මං කියන එක? වැටහෙනවද? එතකොට හේතුඵලද තියෙන්නේ? අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා. ඒ මොකක්ද? ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. ඒ ආශ්‍රව කියන්නේ තථාගතයන් වහන්සේ අවිද්‍යාවෙන් විද්‍යාවට ආවේ ආශ්‍රවක්‍ය සරඥානෙ උපදවාගෙන. ත්‍රිවිද්‍යා කියලා එකක් අහලා තියෙනවා. පූර්ව නිවාසාන ස්මෘති ඥාන, චුති උප්පත්ති ඥාන, ආශ්‍රවක්‍ය සරඥාන. සියලු ආශ්‍රවයන් ක්ෂය කරා. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඇලෙනවා කියන්නේ චන්දරාගයයි. චන්දරාගය කියන්නේ තණ්හාවයි. දැන් එතකොට සෝත විඥාණයට ඒ කන හැවත් මේ සුද්දාස්තක කලාපයයි බාහිර ශබ්දයයි නිසා ඇති වෙන සිතට කැමතිද නැද්ද? කැමතිද නැද්ද? කැමති. ඇයි ඒ කැමති? මේ පිළිවෙල නොදන්න හින්දා කැමති. තේරෙන්නේ, වැටහෙන්නේ, අවබෝධයක් නැහැ, අනවබෝධය, නොදන්නාකම, නොතේරෙනකම, නොවැටහෙන නිසා කැමති. වැටහුණා නම්, අවබෝධ වුණා නම්, තේරුණා නම් ඔකට කැමති වෙන්නේ නැහැ. හැබැයි සෝත විඥානයේ ප්‍රිය ස්වභාවයෙන් උත්තයි. ප්‍රිය කරනවා. ඒකනේ අර උපකරණ ටික ගෙනලා ගෙදර තියාගෙන. පියානෝ එකක් ලක්ෂ 4ක් පහක් දීලා ගෙනල්ලා තියාගන්න. ඕකෙන් හඬ විතරනේ නිකුත් වෙන්නේ. සංගීත භාණ්ඩ ටික ගෙදර තියාගෙන නේ. ප්‍රිය කරන හින්දාද නැද්ද? යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නා උපච්චමාන උපච්චති. මහණෙනි තණ්හාව එතන උපදිනවා. කර තණ්හාව එතන උපදිනවා නම් හේතු හදලානේ. හදලාද නේ? එහෙනම් අවිද්‍යාවට හේතුව තෘෂ්ණාව, ඒ කියන්නේ ආශ්‍රව, ආශ්‍රව කියන්නේ චන්දරාගය. එතකොට දැන් මේ සෝත විඥාණයට චන්දරාගය තියෙනවද නැද්ද? ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. ඒ සෝත විඥාණයට කැමැත්තෙන් ඇලිලාද? දැන් මොකද කරන්නේ එතකොට? ඒ සමුදාය සත්‍යය. චන්දරාගය කියන්නේ සමුදාය සත්‍යය. චන්දරාගය කියන්නේ තණ්හාව. ඒ සමුදාය සත්‍යයයි. හරිද? එතකොට ඒ චන්දරාගය කියන්නේ නාම ධර්මයක්. චන්දරාගය කියන්නේ සිතුවිල්ලක් විතරයිනේ. ඒතොර ඒ සිතුවිල්ල නාම ධර්මයක්. ඒ සිතුවිල්ල ශරණයෙන් ප්‍රත්‍ය වෙන අවිද්‍යාවට. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්.
අවිද්‍යාව නැමැති නාම ධර්මයේ ශනේ ප්‍රත්‍ය වෙනවා සංස්කාරයක් උපදවන්න. ඒ පෙර කර්මෙන්නේ මේක දැන් මේ සෝත විඥාන තුන් ආකාරයකට හදලෙමු. ඒතර මේ කර්මය නැමැති නාම ධර්මයේ ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය සංකාරපච්චය විඥාන. දැන් ඒතර සෝත විඥාණය බැඳිලා තියෙන කායයකට. රූපයත් එක්ක. රූපේ කිව්වේ සතර මහා ධාතු. ශරීරය. ශරීරයට අයිති කොටසක් නෙමෙයිද? ඒතර දැන් මේක මූලික වෙලා උපදින සිත එහෙනම් මේකත් එක්කනේ සම්බන්ධ. ශරීරයත් එක්ක සම්බන්ධ. ඒතර නාම රූප දෙකක ක්‍රියාවක් නේ තියෙන්නේ. සෝත විඥානය කියන්නේ නාම ධර්මයක්. ඒතර ඒක හදන්න උපකාර වුණේ මූලික වශයෙන් කණේවත් සුද්දාෂ්ටක කලාපය. ඒතර ඒක බැඳිලා තියෙන්නේ කයත් එක්ක. ඒතර එතන ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? නාම රූප දෙකක්. අපි දිට්ඨි විසුද්ධියේදී පැහැදිලි කරගෙන ආවනේ හොඳට නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා. එහෙනම් දැන් මෙතනදී පේනවාද නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා. ඒතකොට එහෙනම් දැන් නාම රූපච්චය දැන් කම්මස්සකත සම්මාදිට්ඨිය ආවද? ඒ කියන්නේ සෝත විඥානේ තුන් ආකාරයකට බෙදුවේ කවුද? මහා බ්‍රහ්මයාද දෙවියන් වහන්සේද එහෙම නැත්නම් කවුද? කර්මය විසින්. ඒ තුන් ආකාරයක් හදලා ඉවල තියෙනවා. එහෙනම් නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තා නම් නාම රූපච්චය සලආයතන. සලආයතන පච්චය පස්ස. පස්ස පච්චය වේදනා. වේදනා පච්චය තණ්හා. තණ්හා පච්චය උපාදාන. උපාදාන පච්චය භව. භව පච්චය ජාති. ජාති පච්චය අන්න විඥානේ හදාගන්න දැන් දාලා තියෙන තැන බලාගන්න. කොතනද? ජරා. දැන් නැද්ද? ඒ පෙර භවයේ හැදුවනේ කර්මයක් කරලා නේ ආවේ. එතකොට දැන් ජරා දැන් ලැබිලා. මරණ. ශෝක. අයියෝ ඔය අතරේ කැඩිච්චනවා ශෝකනේ. නැද්ද? ලක්ෂ ගණන් දීලා ගෙනාව මේක වැඩ කරන්නේ නැහැ. දැන් ශෝකේ නෙමෙයි දෙන්නේ. කනගාටු හැඬීම වැළපීම ඔබ හොරු ගත්තා. මොකද්ද? ශෝකේ කනගාටු හැඬීම වැළපීම නෙමෙයි දෙන්නේ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. ඔන්න ලැබිච්ච දේ. මොකක් කරන්න ගිහින්ද ලැබුණේ? අර සෝත විඥාණයට ප්‍රිය කරන්න ගිහිල්ලා. ඒතකොට දැන් නාම රූප දෙක ක්‍රියාත්මක වුණොත් ආයතන හය පහළ වෙනවම තමයි ඒක නවත්තන්න කාටවත් බැහැ. නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නාම රූපච්ච සලආයතන. ඒක ඉඳලා දිගටම ගියාම කොතනද දාන්නේ? ජරා මරණ ශෝක පරිදේව. දැන් ඒකකටවත් කැමතිද? නැහැ. ඒක දුක්. එතකොට ගිහින් දාලා තියෙන්නේ එතනට නම් ඒක සත්‍යද අසත්‍යද? ඒ තමයි දුක්ඛාර සත්‍ය. ආර්ය සත්‍ය. එතනට ගිහින් නවත්තලා තියෙන්නේ දැන් නවත්තලා එතන තියෙන්නේ. දැන් ජරාව තියෙනවා. ඒතකොට ජරා මරණ ඒතකොට ජාති ජරා ව්‍යාධි මරණ කියන තව විශේෂ හතරක් තියෙනවා නේ. නමුත් දැන් පවතින්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. එතකොට අපි ආපස්සට හෙව්වනේ දැන් සෝත විඥානේ. ඒ කියන්නේ රූපයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතකොට නාම රූප දෙක ක්‍රියාත්මක වෙන්න හේතුව මොකද? විඥානපච්චය නාම රූප. ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානය මේ නාම රූප දෙකට ප්‍රත්‍ය උනේ. නැත්තම් මවගේ ගර්භාෂයේ යුක්තාණුවේ තියෙන රූපයක් විතරයි. සත්‍ය චුති ප්‍රතිසන්දි දෙක අනුව ප්‍රතිසන්දි විඥානයේ යුක්තාණුවේ සම්බන්ධ වුනේ නැත්තම් අර රූපයට ක්‍රියාත්මක වෙන්නේ ගර්භාෂයේ තියෙන යුක්තාණුවට ක්‍රියාත්මක වෙන්න බැහැ. ඒතර ඒක පැහැදිලිවම දේශනා කරන්නේ මව ඍතු වීමෙන් පිරිසිදු වෙන්න ඕනේ. මව්පිය දෙන්නගේ සම්බන්ධයක් ඇති වෙන්න ඕනේ. චුත වෙච්ච සත්‍යයේ ප්‍රතිසන්දි විඥානයේ යුක්තාණුවට සම්බන්ධ වෙන්න ඕනේ. කරුණු දෙකක් සම්පූර්ණ වුණාට පිළිසිඳ ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. කරුණු තුනම හරියට සම්පූර්ණ වුණොත් විතරයි ප්‍රතිසන්දියක් ගන්න පුළුවන් නැත්නම් ගන්න බැහැ. එහෙනම් එතකොට ප්‍රතිසන්දි විඥාණයට හේතුව සංස්කාර. සංස්කාර කිව්වේ කර්මයක් එක්ක පැටලලා ආපු විඥානය. විඥානය කර්මයක් එක්ක පැටලලා නේ ඒකනේ කර්මානුරූප වෙනවා කියන්නේ. ඒතර කර්මයක් එක්ක පැටලලා ආපු විඥානය නම් ඒකයි කර්මයට. සංකාරපච්චය විඥාන කිව්වේ ඒකයි. හරිද? ඒතර සංස්කාර වලට හේතු අවිද්‍යාව. අවිද්‍යාවට හේතු ආශ්‍රව හේවත් චන්ද්‍රාගය. දැන් එතකොට මොකද කරන්නේ?
තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඵලය දුකයි කියලා තේරෙනවා නම් හේතුන්ගේ හටගත්ත කියලා තේරෙනවා නම් වැටහෙනවා නම් හේතු අයින් කරගන්න. එතකොට දැන් හේතුව මොකද්ද? මූල හේතුව චන්දරාගයව තණ්හාව. ඒක සම්දාය සත්‍යයි. දැන් සෝත විඥාණයට නැවත කැමතිද? දැන් ඊපස්සේ කැමතිද? එහෙමත් මට කරන්න දෙයක් නැහැ. ඉතින් චන්දරාගය. හේතු හදනවානේ. ඉතින් හේතු හැදුවොත් චන්දරාගය කියන්නේ ඔකට කියන්නේ කාමාශ්‍රව. කැමැති. කාම කියන්නේ කැමැති. ඉතින් සෝත විඥාණයට කැමැති නේද? ඉතින් කාමාශ්‍රවයන්නේ. ඔක භවයෙන් භවයට පතනවා නම් භවආශ්‍රව. ඔය පිළිබඳව නිවැරදිව දන්නේ නැත්නම් දික්ඛ ආශ්‍රව. දික්ඛ ආශ්‍රය අවිද්‍යාශ්‍රවක් තියෙනවා. ඒතකොට එහෙනම් චන්දරාගේ හේතු අයින් කරනවා අපි. චන්දරාගේව තෘෂ්ණාව අයින් කරනවා. එතකොට විද්‍යාව නැහැ අවිද්‍යාව. අවිද්‍යාව නැහැ විද්‍යාව. දැන් විද්‍යාව. ඒතර දුක්ඛ ඥාන. මෙතන ගිහිලා නවත්තන්නේ කොතනද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ. එතනනේ නැවෙත්තු ගිහිලා. විඥානය රූපයත් එක්ක බැඳිලා තියෙන්නේ. ඒතකොට නාම රූප දෙකේ ක්‍රියාව තියෙන්නේ. කන කියන්නේ සුද්දාස්ත්‍රික කලාපයක රූප. ඒතකොට බාහිර ශබ්දයක් එක්ක හැදෙන සිත දෙකේම නැති දෙයක් එන්නේ සිත සෝත විඥානය. ඒතකොට නාම රූප දෙකේ ක්‍රියාවක්නේ තියෙන්නේ. නාම රූප දෙක ක්‍රියාව පටන් ගත්තේ මවගේ ගර්භාෂයේ ඉඳන්නේ. ඒතකොට නාම රූපච්ඡ සලආයතනන්නේ. නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තා නම් ආයතන හයක් පහළ කරේ නැද්ද? පහළ කරන්නේ ආයතන හයක්. පුංචි අර කහ පාට පුංචි පොල් බැටි තියෙන නේද? පොල් මලේ තියෙනනේ කහ පාට. ඕකේ නැද්ද කණයි, ඇසයි, නාසයයි, දිවයි, ශරීරයේ තියෙන සියලුම අංග ඔය චුට්ටි එකේ නැද්ද? ඒ කියන්නේ කලලේ. ඒතර අර පොල් චූටි කහපාට චූටි එකේ පොල් කටුව තියෙනවා, පොල් මුඩ තියෙනවා, පොල් එල්ල තියෙනවා, පොල් මදේ තියෙනවා, පොල් වතුරක් තියෙනවා. පෙන්වන්න පුළුවන්. තියෙනවද නැද්ද? එහෙනම් අර පුංචි කලලේ ඇසක් තියෙනවා, කනක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, ශරීරයක් තියෙනවා. හැබැයි පෙන්වන්න බෑ. ඇයි? බොහොම චූටි කලලේ. අඟලෙන් කෝටි 3න් එකයි. කලලේ කියන්නේ. අඟලෙන් කෝටි 3න් එකයි. තේරෙනවද? එහෙනම් එතන ඔක්කොම තියෙනව නේද? ඒතකොට නාම රූප දෙක නේද පටන් ගත්තේ. අර ප්‍රතිසන්දි විඥානය සම්බන්ධ වුණත් එක්කම රූපේ ක්‍රියාකාරීත්වය පටන් ගත්තා නම් සිත පැටලිලා තියෙනවා මේකේ විඥානය ක්‍රියාව පටන් ගත්තද නැද්ද? ආයතන හය පහළ වුණා නැද්ද වැඩිම නිසා? ඒ නිසා තමයි නාම රූපච්ඡ සලආයතන. සලආයතන පච්ච පස්ස පච්ච වේදනා වේදනා පච්ච තණ්හා තණ්හා පච්ච උපාදාන උපාදාන පච්ච භව භව පච්ච ජාති ජාති පච්ච දැන් මොනවාද උරුම කළ දුන්නේ කතා කරන්නත් කැමති නැහැ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපාය හැබැයි දැන් උරුම කළ දීලාද ආපස්සට පරීක්ෂා කරනවා පටිච්ච සමුප්පාදේ ආපස්සට පරීක්ෂා කරා නාම රූප දෙකට හේතු ප්‍රතිසන්දි විඥානයයි ප්‍රතිසන්දි විඥානයට හේතු හදාගත්ත කර්ම ටිකයි ඒ කර්මත් එක්ක බැරිලානේ බැස්සේ. එතකොට සංස්කාර පත්‍ය විඥාන. එතකොට සංස්කාර වලට හේතු අවිද්‍යාව. ඒ විද්‍යාව උපදවාගත්තේ නැහැ නිතා. ආශ්‍රව ප්‍රහීන කළා නැහෙනේ. එහෙනම් අවිද්‍යාවට හේතු ආශ්‍රවයි. ආශ්‍රව කිවි චන්දරාගයයි. චන්දරාගය කියන්නේ තණ්හාවයි. එහෙනම් ඡන්ද කියන්නේ කැමැත්ත රාගය කියන්නේ එළෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන අවබෝධය තුල චන්දරාගය අයින් කරගන්න. අයින් කරගන්න කොච්චර වෙලාවක් යනවද? එක චිත්තක්ෂණයයි. ඒ චන්දරාගය කියන්නේ නාම ධර්මයක්. සිතුවිල්ලක් විතරයි. සිතේනේ ගොඩ නැගෙන්නේ චන්දරාගය. සිතින්නේ මේ අල්ලන්නේ ඉන්නේ ඔක්කොම. එහෙනම් චන්දරාගය කියන්නේ නාම ධර්මයක්. සිතත් එක්ක පැටලලා තියෙන ඒ සිතුවිල්ල නාම ධර්මයක්. සිතුවිල්ල ආශ කොච්චරද? එක චිත්තක්ෂණය. රූපේ කාශ චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17ක් කියන්නේ තප්පරයක් ලක්ෂයකට බෙදුවොත් ඊටත් වඩා කෙටි කාලයක් තමයි චිත්තක්ෂණ 17ක් කියන්නේ. ඒනොත් එකක් තමයි සිතේ ආයුෂ. තේරෙනවද? එහෙනම් එතකොට ඒ චන්දරාගය නැමැති සිතුවිල්ල හට ගන්න කොච්චර වෙලාවක් යනවද? එක චිත්තක්ෂණයයි. අයින් කරන්න කොච්චර වෙලා යනවද? ඉතින් අයින් කරන්න මේක චිත්තක්ෂණය.
එතන ඉවරයි. කවදා හරි කරන්න වෙනවා. යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්න උපච්චමන උපච්චති. මහණෙනි සෝත විඥාණයට ප්‍රියයිද? තණ්හායතන උපදිනවා. තණ්හායතන උපදිනවා විතරක් නෙමෙයි තණ්හායතන ලැබෙනවා. ආයෝනි අහන්න. ඕනි දැනෙත්. ආයතෝනි. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ එතන පළපදියක් යනවා. නිතරම අහන්න ඕනේ. නිකන් හරි හොඳට ඔය සින්දුවක් හරි හොඳ දෙයක් හොඳට අහගෙන ඉන්නකොට විදුලි විසන්දිය. විදුලි බල මණ්ඩලයටම බයි. නැත්. ඔව්ද? එතකොට ඒ තරහ, ක්‍රෝධ, ඒ සිතුවිල්ල ආවේ ප්‍රිය කරන්න ගිහින්ද නැත්. එහෙනම් ලෝභය නේද ද්වේෂයටත් ප්‍රත්‍ය වෙන්නේ. ලෝභය, ද්වේෂය, මෝහයට ප්‍රත්‍ය වෙනවා. එතකොට ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි කියන අකුසල මූල ධර්ම. හොඳයි චන්ද්‍රාගේ අයින් කරොත්. ආශ්‍රව නැහැ. ආශ්‍රව නැත්තම් විද්‍යාව, අවබෝධය තුල ආවේ. ඒතර කම්මස්සගත සම්මාදිට්ඨි. කර්මයට අනුරූපව කියන එක දැක්කා. පෙර කර්මයේදී මේ අර තුන් ආකාරයකට බෙදී. එහෙනම් කම්මස්සගත සම්මාදිට්ඨි. හේතුඵල දර්ශනය විපස්සනා සම්මාදිට්ඨි. ඒ ආර්ය න්‍යායයි. දැන් හේතුඵල නෙමෙයිද මේ තියෙන්නේ? ඒ විපස්සනා සම්මාදිට්ඨිය. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන්නේ දුක්ඛය සත්‍ය. සත්‍යද සත්‍යද? ඒකයි දුකට නම් ඒක සත්‍යයක්. එතන ගිහින් නවත්තලා තියෙන්නේ. එහෙනම් ඒක දුක්ඛාරිය සත්‍ය. එහෙනම් චන්ද්‍රාගයේ ඒවා තෘෂ්ණාව කියන්නේ සමුදාය සත්‍ය. හරිද? දැන් මොකද කරන්නේ? සමුදය අයින් කරන්න ඕනේ. තථාගතයන් වහන්සේ හේතු අයින් කරන්න. ඵල නිරෝධයක් අවශ්‍ය නම් දුක්ඛ දෝමනස්යන්ට කැමති නැත්නම් ජරා මරණ වලට කැමති නැත්නම් ශෝක කනගාටු වලට කැමති නැත්නම් චන්ද්‍රාගය අයින් කරන්න. එතකොට බුදුරජාන් වහන්සේ අර දාරුචිරියට කියපු එක එනවා. සුතේ සුතමත්ත. එවනනම් දැන් මොකක්ද වෙලා තියෙන්නේ? එවනනම් යනවා විතර්කවලට. කල්පනා කරනවා හිත දේ පිළිබඳ. ඊට පස්සේ යනවා ਵਿਚාරවලට. සොයා බලනවා. සොයා බලනවද නැහැ? කල්පනා කරනවා සොයා බලනවා. කල්පනා කරනවා සොයා බලනවද? නැවත කල්පනා කරනවා නැවත සොයා බලනවා. විඥානයේ කර්ම විඥානයක් කරගන්නවා. ඒ බලවත් කරනවානේ. විතර්කයෙන් බලවත් කරනවා, ਵਿਚාරයෙන් බලවත් කරනවා. එතකොට අර සෝත විඥානයේ කණයි ශබ්දය නිසා හටගත්තු සෝත විඥානය විතක්ක ਵਿਚාර දෙකෙන් බලවත් වුණාද කර්ම විඥානයක්. දැන් බලවත් කරන්නේ නැහැ. කොහොමද? විතර්ක කරන්නේත් නැහැ, ਵਿਚාර කරන්නේත් නැහැ. කල්පනාවක් නැහැ, සොයා බලන්නෙත් නැහැ. වුණා නම් ඇවුණ එතනින් ඉවරයි. අද ඉඳලා එහෙම ගන්න බෑ. නැත්නම් අද දීලා ගෙදර හොයනවා චාහන්ට හොඳ ඒවා. තවත් භවයක් හදනවා. එන භවයෙන් තව භවයක් හදා ගන්නවද? මේ භවයෙන් නිදහස් වෙනවද? සසරෙන් නිවනට බණ කියන්නේ. සිතුවිල්ලක් විතරයි නෙමෙයි. සිතුවිල්ලක් විතරයි. සතා මරන්න කියන්නේ සිත එපා කියන්නේ සිත. මරන්න හැදෙන සිත එපා කියන සිත අර නැකිට්ටනම් ඉවරයිනේ. හොරකම් කරන්න කියන්නේ සිත එපා කියන්නේ සිත. සිතුවිල්ල පහළ වුණාද? නෑ එපා කියන සිත අර නැකිට්ටනම් එතන ඉවරයි. ලාමක සේවනයක් කරන්න ඒ සිත ප්‍රධාන වෙන්නේ. එපා කියන්නේ සිත. එපා කියන සිත අරන් අයින් වුණා නම් සිල්වත් නෙමෙයිද? බොරුවක් කියන්නේ ඒත් වෙන්නේ සිත. එපා කියන්නේ සිතක්. එපා කියන සිත අරන් නැකිට්ටනම් මොකද වෙන්නේ? මත්පැන් මත්ද්‍රව්‍ය බොණ්ඩ කියන්නේ සිත. එපා කියන්නේ සිත. බොණ්ඩ කියනම සිත. බොණ්ඩ කියන සිතම එපා කියන සිත අරන් නැකිට්ටනම් මොකද වෙන්නේ? ආයි බොන්නේ. මේ සිත නේද මේ? නොපෙනී ඉඳගෙන අපිට කරන මහා විනාශය. මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමය. අහලා තියෙන මොකද නේ? ප්‍රධාන මොකක්ද? ශ්‍රේෂ්ඨ මොකක්ද? හදන්න කිව්වේ මොකක්ද? සබ්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා. සදිට්ඨ මොකක්ද හදන්න කිව්වේ? හදන්නේ නැත්නම් ඒකයි. ගේ හදන තට්ටු තුනට විතර. ඒකට අවශ්‍ය කරන සුඛෝපභෝගී බඩු ටිකක් හදාගෙන තියාගෙන ඉන්න ලස්සනට.
වටේට තාප්පත් ගහගෙන ඉන්නවා CCTV ත් අයි කරගෙන ඉන්නවා. නැත්නම් චන්දරාගේ වැඩෙනවද? අයින් වෙනවද? ඒ සිතුවිල්ලක් නේ. කමන්නේ ඒ ප්‍රශ්නයක් නෑ. පරිහරණය කරන්න එපා කිව්වේ නෑ බුදුරජාණන් වහන්සේ. තමන් පෙර සංසාරේ කරගත්ත කර්මානුව තමන්ට ලැබෙනවා නම් යම් දායාදයක් ඒ දේ බාර ගන්න. අපටත් එහෙම කියලා තියෙනවා. ඒක කර්ම දායාදයක් හැටියට බාර ගන්න හැබැයි ඇලෙන්න. ඇලුනොත් බෑ. ඒක බුදුරජාණන් වහන්සේ කියාවෙන් පෙන්නන්නේ. රාමේශ්වරම සුබ කියලා සුවිසල් මන්දිර තුනක් තිබ්බා. ඒ බුදුනාට පස්සේ එතනට යන්න තිබ්බා. මේ ගහක් යටයි මේ වලන් හදන ගෙවල් වලයි කුඹල් හලේ මේ මහ කැලේ කොයිද ඉන්නේ? ඒක අපිට පෙන්වන්නේ. ඒතකොට චන්දරාගය තිබ්බද නැද්ද? ඒකට සෝත විඥාණයට අපේ චන්දරාගය තියෙනවද? තියෙනවද? සෝත විඥාණයට කියන්නේ කනයි ශබ්දය නිසා හැදෙන සිතට චන්දරාගය තියෙනවද? දැන් නැහැ නේ. දැන් නැත්තම් මෙතන ඉවරයි. කන නෙවුණා. තේරෙනවද? දැන් නිවාගන්නේ කවද්ද? එතන තමයි ගැටලුව තියෙන්නේ. කැමති දවසක පුළුවන් නිවාගන්න. ධර්මයේ තියෙන විවෘත. දැක්ක අවබෝධ කරගත්තා. මේක ගිහින් නවත්තන්නේ දුක කියන දැන. මම මොකටද ආයි දුක කැමති? මේක සත්‍යයක්. මේක ආර්ය සත්‍යයක්. මේ හිත හැදුවොත් තමයි මම එතනට යන්නේ. මම මේ හිත අයින් කරනවා. එළෙන සිත මන් නොඑළෙන සිතක් බවට පත් කරගත්තා. සනසිල්ලක් නැහැ කියලා හිතනවද? දැන් තියනවා කියලා හිතනවා. සනසිල්ලක් තියෙනවා. සනසිල්ල නැති හොයන්න යන තැන. හොයනවද? මොනවද හොයන්නේ? විතක්ක. විචාර. කල්පනා කරනවා, සොයා බලනවා. කල්පනා කරනවා, සොයා බලනවා. කල්පනා කරනවා, සොයා බලනවද? අර හටගත්ත සිත බලවත් වෙනවා. බලවත් වුණාදී සිත කර්ම විඥානය. එහෙනම් මොකද්ද කරන්නේ? කර්ම කියන කැල කපලා දාන්නේ. එතන ඉවරයි. විඥානය හැදිලා ඉවරයි. ඒ ක්ෂණයක් තුළ හැදිලා නැති වෙලා යනවා. අපි මොකද කරන්නේ? විතක්ක ਵਿਚාර දෙකේ. කල්පනා කරලා සොයා බලලා මොකද කරන්නේ? අර හටගත්ත විඥානේ දැන් කෙනෙක් බැන්නා, කෙනෙක් දොස් කිව්වා, නින්දා කළා. දැන් ඔක කොහෙන්ද ගත්තේ? මේ සතර මහා ධාතු අර පිට කරපු වචනයෙන් පිට කරේ ඒ ශබ්දය සතර මහා ධාතුන්. ඒතොර ඒ සතර මහා ධාතු මේ සතර මහා ධාතුන් එක්ක සම්බන්ධ වුණා. ඒ අනුව සිතක් හැදුනා. දැන් මොකද උනේ? දැන් විතර්ක වලට යනවා. කල්පනා කරනවා. මෙයා මට බැන්න. මෙයා මට දොස් කිව්වා. මෙයා මට නින්දා කළා. මට මේ ගොඩනට දෙන්න ඕනේ මොකක් හරි නේ. පාඩමක් උගන්වන්න ඕනේ. ඒක අහුවෙන්නේ නැත මට කොයි වෙලේ හරි. විතර්ක කරනවද නැද්ද? විචාර කරනවද නැද්ද? කල්පනා කරනවා, සොයා බලනවා. පෘථග්ජන කුච්චලයක්. වැඩෙන්නේ කෙලෙස් නෙමෙයිද? වැඩෙන්නේ කෙලෙස් නෙමෙයිද? හරි. දැන් බලවත් එක්කෙනෙක් නම් දැන් බලන්න මෙයාට බයින්නත් බෑ, මෙයාට ගහන්නත් බෑ. යහුවත් ආයි තව ලොකු දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා බයින්නත් බෑ, ගහන්නත් බෑ, මොනක්වත් කරන්න විදියක් නැහැ. උන්ට ඕනියමක්වත් කරන්න බෑ. මිනිහලු ටිකක් හරි ජීවත් කළා දාන්න. වෙනවද නැද්ද සමාජයේ? දැන් විඥානේ කර්ම විඥානයක්ද නැද්ද? සිතුවිල්ල එතනම අයින් කරා නම් ඉවරයි. ඒ සිතුවිල්ල හටගත්ත තැනම අයින් කරගත්තා නම් විතර්ක ਵਿਚාර වලට යන්නේ නැතුව එයත් එක පැටලි යනවාද? ඒකට හොඳ උදාහරණයක් සේරි වාණිජ ජාතකයේ ඉඳලා දැන් අවීචය දක්වාම කොහෙද ගියේ? අරන් තැලියට. ඒකට බැඳ වෛරය. සංසාරය අති දීර්ඝ කාලයක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ගල් පෙරලලා විවිධාකාරයේ නිඳා කළා, අපහාස කළා, මරන්න හදලා අජාසත්තට කිව්වා ඔබ තාත්තා මල්ල රජවැය මම බුදුරජාණන් වහන්සේ මල්ල බුදු වෙනවා. දැන් හරිද? වෛරේ දේශේතෝරේ හටගත්ත සිතුවිලි නේද? එහෙනම් මේ සිතුවිල්ල අපිට මොකද්ද කරන්නේ? යහපත. නෑ. ඒ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන තැනට ගිහින් දානව නියත වශයෙන්ම දානවා. දානවද? ඒක දුක්ඛාර සත්‍යයි. එහෙනම් ඒ සිතට ඇලෙනවද? චන්දරාගය තියෙනවද? ඒ සමුදාය සත්‍යයි. ඒතර සමුදාය සත්‍ය සමුදේ මොකද කරන්නේ කිව්වේ බුදුරජාණන් වහන්සේ. සමුදේ හේතු අයින් කරන්න කිව්වා. සමුදේ කිව්වේ හේතුවයි. හේතු අයින් කරන්න කිව්වා. කවද්ද අයින් කරන්නේ? අද
ඒක අද පුළුවන් කාලයක් නෙමෙයි. හැබැයි හෙටත් පුළුවන්. ලබන සතියෙත් පුළුවන්. ලබන අවුරුද්දෙත් පුළුවන්. ලබන අවුරුද්දෙත් පුළුවන් වුණා. හැබැයි මායාව මොකද කරන්නේ ඊට ඉස්සෙල්ලා? එයා එන වෙලාවද එන දිනේ එන තැන එන ආකාරය මේක නම් මොකුත්ම දන්නේ නැහැ. එහෙනම් මේ චන්දරාගය කියන එක හෙට අයින් කරගන්න ඕන එකක්ද දැන් අයින් කරගන්න ඕන එකක්ද? අදරයට ගිලම්පස ටිකක් වළඳන්න මම ඉඳී කියලා මම නම් දන්නේ. මම හිතන්නේ ඉඳීද? කවුද සාධිකයක් දෙන්නේ? එහෙනම් මේක කවද කරගන්න ඕන එකක්ද? අද මේ දැන් මේ මොහොතේ කරගන්න ඕන එකක්ද? එහෙනම් නැත්තම් ගෙදර ගිහිල්ලා බලලා කල්පනා කරලා බලලා හිතලා බලලා තව සුමානයක් විතර කල් අරගෙන කරගන්න එකක්ද? එහෙම නැත්තම් මේ දැන් කරගන්න ඕන එකක්ද? හැබැයි හොඳට විමසලා බලන්න. අවබෝධයෙන් ඕනේ. අවබෝධය අපදාට. අවබෝධය තුල අතහැරෙනව නැත්තම් කොච්චර කිව්වත් මේක අතහරින්නේ නැහැ. මේ චන්දරාගය අයින් කරන්නේ මොන විදියට කිව්වත් අවබෝධය තුල අයින් නිකම්ම අයින් වෙනවා. ඒකයි තථාගතයන් වහන්සේ අවබෝධය පිණිස දහම් දෙසේ. එතකොට දුක්ඛාරය සත්‍යයක් කියන එක අවබෝධ වුණා නම් නිවැරදිවම Taman මේ දුකට ආයි කැමති වෙන්නේ නැහැ. එහෙනම් මේ හේතුවෙන් තමයි මේ දුක හටගත්තේ. මේ චන්දරාගයව තෘෂ්ණාවෙන්ම තමයි මේ දුක හටගත්තේ කියන එක Tamanට නිවැරදිවම ප්‍රත්‍යක්ෂයි. ඒතකොට කර්මයට අනුරූපයි කියන එක නිවැරදිව දැක්කා. ඒ කම්මසගත සම්මාදිට්ඨි හේතුඵල දර්ශනය හේතුඵල දැක්ම විපස්සනා සම්මාදිට්ඨි අර අනාගතයට පරීක්ෂා කරලා බැලුවා ඉදිරියට පරීක්ෂා කරලා බැලුවා ඒ දුක්ඛාරය සත්‍යය කියලා අවබෝධ කරා ආපස්සට පරීක්ෂා කරලා බැලුවා හේතු ඒවා සමුදාය සත්‍යය කියලා අවබෝධ වුණා හේතු අයින් කරොත් ඵල නිරෝධයක් කියන එක දැක්කා ඒ නිවනයි කියන එක ආපු මාර්ගය මොකක්ද දැන් තියෙන ආපු මාර්ගය පංචශීල දුන්නා එකඟ සිතින් බණ ඇහුවද සෝවාන් වෙලා නැගිට්ටා හේතුඵල ධර්ම තියෙන සෝවාන් අනේ පිටිසිතුමාට දැක්කියවා හේතුඵල ධර්ම පටිච්චසමුප්පාදය අවබෝධද නිවැරදිව දැනගත්තද දැකගත්තද ගෘහපතිය කැමති නම් අපාය ගමන මම නැවැත්තුවා කියලා නිරේ ගමන නැවැත්තුවා තිරිසන් ලෝකයට යන ගමන මම නැවැත්තුවා പ്രേත ලෝකයට යන ගමන මම නැවැත්තුවා කියලා Tamanටම කියාගන්න කිව්වා පටිච්චසමුප්පාද ධර්මය දැනගත්තද දැකගත්තද අර විදියට Tamanටම කියාගන්න කිව්වා. දැන් එහෙම Tamanටම කියාගන්න බැයිද? එහෙනම් ඒ පුළුවන් නම් අපි එතනට එන්න නම් අවබෝධ කරගන්න ඕනේද නැද්ද? පටිච්චසමුප්පාදය තුල සියල්ල තියෙනවා. අංග 12ක් තියෙනවා. ඒ 12ම ඵල විතරක් නෙමෙයි හේතුත් 12ම තමයි. නිරන්තරයෙන් උත්සාහ කරන්න. ඔය අතියන්නේ අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්, සංස්කාර කියන්නේ නාම ධර්මයක්, විඥාන කියන්නේ නාම ධර්මයක්, නාම රූප කියන්නේ නාම රූප දෙක, සතරමා ධාතු ආසිතහ සිදුවිලි, සලආයතන ආයතන 6 කියන්නේ පහක් රූප, මන ආයතන නාම, එතකොට ස්පර්ශ කියන්නේ නාම, හයම නාම, වේදනා කියන්නේ හයම නාම, තණ්හා කියන්නේ හයම නාම, උපාදාන හතරක් කියන උපාදාන හතරම නාම, එතකොට කර්ම ඒත් නාම, උප්පත්ති භව තියෙනවා නාම රූප දෙකම නාම ධර්මයන් විතරක් තියෙනවා අරූප තලවල වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ අරූප තල හතර තව තියෙනවා ඒකෝකාර භව කියලා අසඤ්ඤ තලය කියලා එකක් ඒක රූප භවයක් විතරයි තියෙන්නේ කොතන ගියත් තියෙන්නේ නාම රූප දෙකක් එහෙනම් මේ 12 හොඳට හොයන්න මේ හේතුයෙන් මේ ඵලය හර ගන්නවා සංස්කාර නැති කරන්න නම් අවිද්‍යාව නැති කරන්න ඕනේ විද්‍යාව උපදවා ගන්න ඕනේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සම්මුතියවත් ප්‍රඥප්ති තුල සිත පවතිනවාද පහසුවේ අවිද්‍යාව. පරමාර්ථ ධර්මයන් කෙරෙහි හේතුඵල ධම කෙරෙහි පැහැදිලිව සිත පවතිනවාද විද්‍යාව. දැන් අවිද්‍යාවෙන් මොකද දෙන්නව? දැන් අවිද්‍යාව හිතේ ඇති. දැන් අවිද්‍යාව ඉඳලානේ මේ දුක් ටික උරුම කරගෙන තියෙන්නේ. ජරා මරණ ශෝක පරිදේව මේ උරුම කරගෙන තියෙන්නේ. එහෙනම් දැන් උපදවා ගන්න ඕනේ මොකක්ද? විද්‍යාව. එහෙනම් විද්‍යාව උපදවා ගන්න බණ කිව්ව සසරින් නිවනට. ධර්ම දේශනාව අවසන්. පැහැදිලිද කියපුවා? අවබෝධයෙන් නැගිටින්න. ඒ ප්‍රඥාව. සීල සමාධි එකඟ සිතින් නම් බණ ඇහුවේ සමාධි. සීලයක පිළිපදලා වාඩි වුණේ.
පාඩියලා සීලයක පිළිය අවබෝධයෙන් නැගිටින ප්‍රඥාව. හරිද ඒක? පියවර තුනයි. ඒක අමාරු කාර්යයක් නෙමෙයි. හැබැයි නිකන් හිටියොත් නම් අමාරුයි. උත්සාහ කළොත් අමාරු වන්නේ. උත්සාහ කරන අවබෝධයක් තියෙනවා. හේතුඵල නම් හොඳයි. සසරෙන් නිවනට ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරන කල්යාණ මිතුරයන් පිරිසක් දායකත්වය අරගෙන බලාපොරොත්තු වෙනවා පැමිණි සිටින සියලුම පින්වතුන්ගේ පරිලෝකප ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. තිරස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් මේ තම තමන් නමින් පරිලෝකප යම් ඥාතියත් මේ අවස්ථාවේ පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඉක්මන් භවයකදී උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම්මේ ඥාතිනම් හෝතු කියන ගාථාවන් කියන්න. දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති.